හලෝ ඔයගොල්ලෝ ඉල්ලුවා අද ත්‍රිකෝණ අංග සාම්‍යයක මේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන එක ඇත්තටම මේ හරි ලේසි පාඩමක්. මේ පොඩි දෙයයි තමයි ඔයගලන්ට මේ දැනගන්න තියෙන්නේ. මම අද පාඩම කරන්නම්. ඊට පස්සේ දවසක අපි ඒකෙන් අභ්‍යාස ටිකක් කරමු. අද අභ්‍යාස ටිකක් කරනවා. හැබැයි ඒක පොඩි දේවල් ටිකක්. ත්‍රිකෝණ අංග සාම්‍ය ගත්තම අපිට තියෙනවා ක්‍රම හතරක්. පළවෙනි එක තමයි පා පා පා. ත්‍රිකෝණ අංග සාමයේදී අපි බලන්නේ ත්‍රිකෝණ දෙකක අංග සමානද කියන එක. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් තමයි අපි කම්පෙයාර් කියන්නේ සමානද බලන්නේ. ඉතින් පළවෙනි අවස්ථාව පා පා පා. පා 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 කියන්නේ පා කියන්නේ පාදය කියන එක. ඒතර පාද තුනම සමාන නම් තුනම සමාන කියන්නේ දිගින් සමානයි කියන එක නෙමෙයි. අපි ඉත ගත්තමු A කියලා ත්‍රිකෝණයක එක පාදයක් B කියන ත්‍රිකෝණයේ අනිත් පාදයට සමාන නම් ඒ වගේ පාද තුන එකිනෙකට සමාන නම් අපි කියනවා ඒක පාපා අවස්ථාව කියලා. මම වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. හතරක් තියෙනවා පාපාපා, පාකෝපා, කෝකෝපා, and කර්ණපා. මේ හතර තමයි අපි ත්‍රිකෝණ අංග සාමය කියලා කියන්නේ. මේ හතර අනුව අපේ ත්‍රිකෝණ දෙකක් සමාන කරලා කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. පාපාපා අවස්ථාව. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාද තුන අනිත් ත්‍රිකෝණයේ පාද තුනට සමාන වෙන අවස්ථාව. දැන් මේ ත්‍රිකෝණ තුනක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. ත්‍රිකෝණයකට පාද තුනක් තියෙනවානේ. මේකද මේ ඊයක් ගහලා තියෙන මේ එක ඉරක් තියෙන පාදය මේ ත්‍රිකෝණයේ එක ඉරක් තියෙන පාදයට දිගින් සමානයි. එතකොට ඒක දැන් මේ පළවෙනි ත්‍රිකෝණයේ එක් ඉරක් ගහලා තියෙන එක තියෙන වම් පැත්තේ දෙවෙනි ත්‍රිකෝණයේ ඉරක් ගහලා තියෙන්නේ දකුණු පැත්තේ. ඒක පැත්ත ප්‍රශ්නයක් නැහැ. සමාන පාද දෙකක් තියෙනවද? ඒ වගේම දෙකක් ඉටි ගහලා තියෙන්නේ ඒ පාද දෙක වෙන වෙනම සමානයි. ඒක පළවෙනි පාදයට සමාන වෙන්න ඕනේ. ඒකෙදි අපි ගත්තොත් උදාහරණයක් මේක පළවෙනි පාදේ තනි ඉර ගහලා තියෙන එක සෙන්ටිමීටර් 5යි නම් දෙවෙනි එකේදීත් ඒක සෙන්ටිමීටර් 5 වෙන්න ඕනේ. ඉරි දෙකක් ගහලා තියෙන එක සෙන්ටිමීටර් 10ක් නම් දෙවෙනි ත්‍රිකෝණෙත් ඒක ඉරි දෙකක් ගහලා තියෙන සෙන්ටිමීටර් 10 වෙන්න ඕනේ. ඒතකොට ඉරි තුනක් ගහලා තියෙන එක සෙන්ටිමීටර් 15ක් වගේ වුණොත් මේ ත්‍රිකෝණ සෙන්ටිමීටර් 15ක් වෙන්න ඕනේ. මේ වගේ පාද තුන එක මැප් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක සමාන නම් අපි ඒකට මේ ත්‍රිකෝණ දෙක පා 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 පාදනේ තුනම පාදයි. කියන තමයි පා 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 අවස්ථාවෙන් අංග සමයි කියලා කියන්නේ. උදාහරණයක් ගත්තොත් මෙතන ත්‍රිකෝණ දෙකක් තියෙනවා. 5 6 7. මේ ත්‍රිකෝණ දෙක අංග සමද? අංග සමයි. ඔව් අංග සමයි. මොකද මේ 5 එකක් 5ට තියෙන 6ට 6 තියෙනවා 4 7 තියෙන. පාද තුන සමානයි. ඒකින්ද මේක පාපා අවස්ථාවෙන් අංග සමයි. මේ ත්‍රිකෝණ දෙක අංග සමද? මොකද කියන්නේ මේ ත්‍රිකෝණ දෙක අංග සමද? හොඳට බලන්න. නෑ. නෑ. ඇයි නැත්තේ? මේ 11ට 11 එකක් තියෙනවා. 4ට 7 එකක් තියෙනවා. හැබැයි මේකේ අනිත් පාදේ 13යි. මේකේ එක පාදේ 15යි. ඒතර පාද දෙකක් සමානයි. හැබැයි අනිත් පාදේ සමාන නැති නිසා මේක අපි අංග සමයි කියලා කියන්න බෑ. හරිද? ඒතර පාපා අවස්ථාව තමයි ලේසිම අවස්ථාව. පාද තුන තමයි බලන්න තියෙන්නේ. ඊළඟට ගියොත් පා කෝ පා. කියන්නේ පාදයයි කෝ කියන්නේ කෝණයයි පාදයයි. ඒක කිව්වොත් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. මම මේක හයිලයිට් කරලා තියෙන අන්තර්ගත කෝණය. ඒ කියන්නේ පාද දෙකක් තියෙනවා නම් ඒ පාද දෙකට මැද වෙච්ච කෝණයක් තියෙනවා. ඕනම් පාද දෙකක් ගත්තොත් අපි මේ ඉර ගහලා තියෙන එකයි ඉර ගහලා නැති එකයි ගත්තොත් එතනක් තියෙන මෙන්න මෙතන කෝණයක්. ඔයගලන්ට මගේ කර්සර් එක පේනවද? මවුස් පොයින්ටර් එක. නැද්ද? මවුස් මූව් වෙනවා පේනවද ඔයගලන්ට? නෑ. නෑ සර්.
නෑ නෑ හරි කවන්න. හිතන්නකෝ මේ ඉරක් ගහපු කෝණ එකයි ඉරික් ගහලා නැති පාදේ දෙක අතරත් මැද කෝණයක් තියෙනවනේ. එතකොට අපි ඕනම් පාද දෙකක් ඇතුළත කෝණයක් තියෙනවා. එතකොට මේ ඉර තනියර ගහපු එකයි ඉරි දෙක ගහපු එකයි අතර කෝණය තමයි මේ අපි ලකුණු කරලා තියෙන්නේ. ඒකට තමයි කියන්නේ අපි අන්තර්ගත කෝණය කියන්නේ. එතකොට ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය සමාන වෙන අවස්ථාව. සමහරක් වෙලාවට පුළුවන් අපිට පාද දෙකයි කෝණයකුයි සමාන වෙන්න. හැබැයි ඒ කෝණය අන්තර්ගත නොවෙන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාද දෙක අතර උදාහරණයක් විදිහට ගත්තොත් මේ පාට කරලා තියෙන කෝණයක් නෙමෙයි මේ ඉරක් ගහලා තියෙන කෝණය නෙමෙයි වෙන කෝණයක් සමාන වෙන්න පුළුවන්. එතකොට අපිට ඒක පාකෝප අවස්ථාවෙන් අංග සම කියලා කියන්න බෑ. මතක තියාගන්න අන්තර්ගත කෝණය තමයි වෙන්න ඕනේ. ඒක තමයි පාකෝප අවස්ථාව. එතකොට මොකක්ද වෙන්න ඕනේ? පාද දෙකක් තියෙන්න ඕනේ එක කෝණයක් තියෙන්න ඕනේ. එක කෝණය තියෙන්නේ පාද දෙක මැද. මේ දෙක ගත්තොත් මේ ත්‍රිකෝණ දෙක ගත්තොත් අංග සමද පාකෝප අවස්ථාව යටතේ අංග සමද අංග සම ඔව් මේක පාපාපා අවස්ථාවේ අංග සමද නෑ මොකද අපි දන්නේ නැහැ අනිත් පාදේ දෙක කොච්චරද කියලා මේක පාකෝපාව අවස්ථාවෙන් අංග සම වෙච්ච නිසා අපි දන්න ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් ඒකලංගේ අනිත් ඒවත් සමාන නිසා එතකොට මේක ඇත්තට නිකන් මේ අපි නොදැනුණත් මේ ඉතුරු පාදයේ දිග සමානයි. හැබැයි ඒකට හේතු වුණේ අපි මේක පාකෝප අවස්ථාවෙන් අංග සම කියලා දැනගත්ත හින්දා. පාදය කෝණය පාදය 5යි 37යි 7යි. හරිද? ඒතර මේක ගත්තා. අනිත් අයත් කතා කරනවා නම් හොඳයි. ඒතකොට ඒගොල්ලන්ටත් තේරෙනවද කියන දේ දැනගන්න පුළුවන්. කවුද කියලා මම දන්නේ නැහැනේ. උත්තර දෙන්න ප්‍රශ්න වලට. අංග සම මට ඇහුන්නේ අංග සමයි කියලා නේ කිව්වේ? අංග සම නැහැ. අංග සම නැද්ද අංග සමයිද? මට ඇහුන්නේ හරියට. අංග සම නොවේ. අංග සම නොවේ. අනිත් අයත් අංග සම නොවේ කියලාද කියන්නේ? හරි. මේක අංග සම නොවේ. හේතුව මොකද්ද? හැබැයි පාද දෙක සමානයි. මෙතනත් 7 එකක් තියෙනවා, මෙතනත් 7 එකක් තියෙනවා. මෙතන 11 එකක් තියෙනවා, මෙතනත් 11 එකක් තියෙනවා. කෝණිකුත් තියෙන අංශක 43ක කෝණිකුත් සමාන වෙලා. එයි මේක අංග සම වෙන්නේ නැත්තේ. කෝණේ පිටලා තියෙන්නේ සමාන පාද දෙක මැදින් නෙමෙයි. ඔව් අන්තර්ගත කෝණය නෙමෙයි හින්දා තමයි මේක අංග සම නැත්තේ. හරිද? අනිත් අයටත් තේරුණා කියලා හිතනවා. ඊළඟ අවස්ථාව කෝප. මෙතනදී ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක්. තවත් කෝණයක කෝණ දෙකක් හා අනුරූප පාදයට සමාන වෙන අවස්ථාව. එතකොට මෙතනදී කෝණ දෙකක් සමාන වෙන්න ඕනේ. ඒතර කෝණ දෙකක් කෝණ තැනක. ඒතර පාදය කියන දේ අපිට දැන් ත්‍රිකෝණක පාද තුනක් තියෙනවනේ. දැන් මේ අවස්ථාවේදී ගත්තොත් මේ ඉරක් ගහලා තියෙන්නේ අපි ලකුණු කරලා නැති කෝණය තියෙනවනේ. ලකුණු කරලා නැති කෝණය. ඒ කියන්නේ මේ රවුම් දාලා නැති කෝණය තියෙන. ඒ කෝණයට ඉස්සරහා පාදය. හරිද? අන්න ඒ විදිහට අපි පාදේ අඳුරගන්නේ. එතකොට මෙතනත් ඊළඟ ත්‍රිකෝණයත් අපි ලකුණු කරලා තියෙනවා කෝණ දෙකක්. ඒතර පාදය සමානයි කියලා දාලා තියෙනෙත් අර ලකුණු නොකරපු කෝණය ඉස්සරහා පාදේ. ඒක තමයි අපි කියන්නේ අනුරූප පාදය කියන්නේ. කියන්නේ අපි හැමතිස්සෙම කෝණයක් ඉස්සරහා තියෙන පාදය ඒ දෙන්න එකිනෙකට සම්බන්ධයි කියලා තමයි කියන්නේ. එතකොට මෙතනදී කෝණ දෙකයි පාදයයි සමාන වෙලා තියෙන්නේ හරි විදියට. ඒ කියන්නේ හිස් කියන්නේ ලකුණු කරලා නැති කෝණය ඉස්සරහා තියෙන පාදයට එක්ක තමයි සමාන වෙන්නේ හින්දා මේක කෝපා. හිතමු මේක දෙවෙනි ත්‍රිකෝණේ පාදයේ ලකුණු කරලා තිබ්බ උඩ තියෙන එකට කියලා. ඒ කියන්නේ ඉරි දෙකක් ගහලා තියෙන ඇංගල් කෝණය පෙන්නන එකට ඉස්සරහා තියෙන පාදය නම් ඒක අපිට කෝප අවස්ථාවෙන් අංග සමයි කියන්න බෑ. හරි. උදාහරණයක් කරලා බලමු. මේක කෝකෝප
පා යටතේ හරි මේක මේ පාක අංග සමද? නෑ. ඇයි මේක අංග සම නැත්තේ? 67යි 37යි කියලා කෝණ දෙකක් තියෙනවා සෙන්ටිමීටර් 5 පාදයක් තියෙනවා. ඒතර කෝප අවස්ථාවේ මේක අංග සමයිනේ. නැද්ද? කෝණ දෙක හරි. හැබැයි පාදය මොකක්ද? මෙතන 5 සෙන්ටිමීටර කියන්නේ 67 කෝණේ ඉස්සරහා තියෙන පාදය. හැබැයි පළවෙනි රූප සටහනේ 7 සෙන්ටිමීටර කියන්නේ 67 ඉස්සරහා තියෙන පාදය. එතකොට දෙවෙනි රූප සටහනේ සෙන්ටිමීටර් 5යි කියන්නේ අංශක 67 ඉස්සරහා තියෙන පාදය. ඒතොර මේ දෙක සමාන නැහැනේ. ඒ කියන්නේ අනුරූප පාදය සමාන නැහැ. පළවෙනි රූප සටහන් සෙන්ටිමීටර් 5ක් තියෙන්නේ මේ ලකුණු කරලා නැති කෝණයේ ඉස්සරහා පාදය. ඒකින්ද මේක අංග සම වෙන්නේ නැහැ කෝප අවස්ථාවේ. පාද තුන දන්නේ. ඒකින්ද පාපා අවස්ථාවෙන් කියන්නත් බෑ. එකක විතරයි පාද දෙක දන්නේ. ඒතොර පාකෝප අවස්ථාවෙන් කියන්නත් බෑ. කෝණ දෙකක් දන්න වුණාට පාදයේ සමාන නැති නිසා කෝප අවස්ථාවෙන් කියන්නත් බෑ. ඊළඟ එක ගත්තොත් ඊළඟ එක අංග සමද. අංග සමයි. කෝණ දෙකක් තියෙනවා 63යි 43යි 63යි 43යි එක හරි. පාද දෙකක් තියෙනවා 7 සෙන්ටිමීටර්. 7 තියෙන්නේ 43 එක ඉස්සරහා. හරි. එහෙනම් කෝණ දෙකකගේ පාදකය සමානයි. මේක කෝප අවස්ථාවෙන් අංග සම. මෙතනට නිකන් තේරුණා කියලා හිතනවා මම. ඊළඟ එකට යනවා. අන්තිම එක. කර්ණපා. මේක විශේෂ ත්‍රිකෝණයක්. මේක බලපාන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයකට විතරයි. මතක තියාගන්න ඍජු කෝණී ත්‍රිකෝණයක කියන්නේ මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන්නේ එක කෝණයක් අංශ 90යි. හරිද? එතකොට මේ අංශ 90 තමයි මේ විදිහට කොටුවක් විදිහට මාක් කරන්නේ. එතකොට ඒක අපි කියනවා ඒක අංශක 90 කියලා. එතකොට අංශක 90 කෝණයට ඉස්සරහා තියෙන පාදයට අපි කියන කර්ණය කියලා. එතකොට මේ තනියරක් ගහලා තියෙන එක කර්ණය. එතකොට මේ ත්‍රිකෝණයේ අංශක 90 ඉස්සරහා තියෙන පාදේ කර්ණය. එතකොට අපි ඒකට කියනවා එතකොට ඍජු කෝණ ත්‍රිකෝණයක් අඳුර ගන්න දන්නවා කර්ණය දන්නවා. එතකොට කර්ණපා කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය හා පාදය. එතකොට වෙන පාද දෙකක් නෙමෙයි කර්ණය හා පාදය තවත් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණයට හා පාදයට සමාන වෙන අවස්ථාව. එතකොට අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ කර්ණය ඊට අමතරව ඕනම පාදයක්. හරි. මේ ත්‍රිකෝණ දෙක අංග සමදයි. අංග සමයි. ඔව්. ඇයි? මේ 90 තියෙනවා 90 ඉස්සරහා කර්ණය කීයද මේක? 13යි. මේකෙත් කර්ණය 13යි. එතකොට අනිත් පාදය සෙන්ටිමීටර් 7යි. ඒක පාදයක් සමාන හින්දා මේක මොන අවස්ථාව යටතේද? කර්ණ අවස්ථාව යටතේ අංග සම. මේක පාද තුනක් සමානද? දන්නේ නැහැ. පාද දෙකේ කෝණය සමානද? ඒක දන්නේ නැහැ. පාද දෙකේ කෝණය සමානයි. හැබැයි මොකද වෙනස තියෙන්නේ? පාද දෙක අතර තියෙන කෝණය නෙමේ සමාන. 90 තියෙන මේ වෙනම. ඒතර පාකෝප අවස්ථාවෙන් අංග සම නැහැ.
හරි ඊළඟට ගියොත් ඊළඟ එක අංග සමද නැද්ද? මේ ත්‍රිකෝණ දෙක අංග සමද දෙවෙනියට දාපු දෙක. අංග සමයි. මොකද්ද මොන අවස්ථාවේ යටතේද අංග සම? මේ ත්‍රිකෝණ දෙක අංග සමද? කර්ණය කීයද? 13යි. ඍජු කෝණ ත්‍රිකෝණය. එක පාදයක් 3යි. අනිත් පාදේ 7යි. එතකොට 3යි 7යි සමානයිද? 13යි 7යි ත්‍රිකෝණයක අනිත් පාදේ කීයක් වෙනවද? ඔයගොල්ලෝ පයිතගරස් ප්‍රමේය දන්නවද? පයිතගරස් ප්‍රමේය අනුව කර්ණයේ වර්ගයේ අඩු කරොත් අනිත් පාදයේ වර්ගයේ ඉතුරු එක එනවා. 13 වර්ගයෙන් 7 වර්ගයක් අඩු කරාම. ඒක 3ද? එතන මේකේ පාදයක් සමාන නිසා මේක අංග සම නැහැ. හරිද? ඒක තේරුණාද? සර්. හරි. අභ්‍යාස. දැන් මේ දාන ඒවා ටික ඔයගොල්ලෝ අංග සමද කියලා කියන්න ඕනේ. අංග සම නම් මොන විදිහටද අංග සම කියලා කියන්නත් ඕනේ. අනිත් අයත් කතා කරනවා නම් හොඳයි. මොන විදියකින් හරි කමියුනිකේට් කරන්න පුළුවන් නම් මොකක්ද නැත්තම් මේක මේ තේරුම් ගන්න අමාරුයි. හෙලෝ. මේක අංග සමද නැද්ද? අංග සමයි. මොන අවස්ථාවේද අංග සම? පාකෝපා. ඔව්. පාකෝප අවස්ථාවේ යටතේ අංග සම. මොකද පාද දෙකක් සමානයි. ඒක අන්තර්ගත පාදයේ සමානයි. ඊළඟ එක අංග සමද? අංග සමයි. මොකක්ද අවස්ථාව? ඔව් මොකක්ද අවස්ථාව? කෝපා කෝණ දෙකයි පාදයේ සමානයි. ඒතර කෝප අවස්ථාවේ යටතේ අංග සමයි. මොකද 60යි 70යි 130යි. ඒතර
ත්‍රිකෝණයක කෝණ එකතු 180 නිසා මෙතන 50යි. ඒ කියන්නේ B කෝණයට ඉස්සරහා තියෙන පාදය තමයි 60යි 70 130යි P කියන්නේ 50යි. ඒතර P කෝණයට ඉස්සරහා තියෙන පාදය සමාන නිසා කෝකෝපාය අවස්ථාවේ අංග සමයි. ඊළඟ ගත්තොත් අංග සමයි. මොකද අවස්ථාව? පා. ඔව් පාද තුනම වෙනම සමාන නිසා පාපාපා අවස්ථාවේ අංග සමයි. මේ දෙක ඊළඟ එක. මොකද කියන්නේ මේක? අංග සමයි. මොකද අවස්ථාව? පා. පාපාපා නෑ වැරදි. මෙතන BM දුර සමානයි CN. කෝපා පාකෝපාද කිව්වේ පාකෝපා කියලාද කිව්වේ? මට ඇහුන්නේ නැහැ හරියට. ඔව් සර් පාකෝපා නෙමෙයි. BM සමානයි CN කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා ඉතිරි කැඩ දෙකක් අහලා. ඒතර ABC ත්‍රිකෝණයේ MC කියන කොටස LMN ත්‍රිකෝණයටත් පොදුයි. ඒකින්ද අපි දන්නවා BC සමානයි MN. ඒක හරියද? BM සමානයි CN නිසා BM ධන MC නේ BC කියන්නේ. BC සමානයි MN ට. ඒතර ඒ ත්‍රිකෝණ දෙකේ ඒ පාද දෙක සමානයි කියලා දන්නවා. මේ රෝස් දාලා තියෙන මොනවද? මේ ඊතල දාලා තියෙන්නේ සමාන්තර රේඛා. සමාන්තර රේඛාවල කෝණ ගැන අපි දන්නවා විදි දෙකක් තියෙනවා. එකක් Z කෝණ අනිත් එක F හැඩේ තියෙන කෝණ. මිත්‍ර කෝණ තියෙනවා. F කෝණ F හැඩයට කෝණ තියෙන අනුරූප කෝණ තියෙනවා. මොනවද තියෙන්නේ? ඒකාන්තර ඒකාන්තර කෝණ. කෝණ. ඔව්. ඒතර මෙතන Z එකක් හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි F තියෙනවා. AB ML BN එක හදන F එකක්. එතකොට ගත්තොත් මේක ඩිස්කනෙක්ට් එකයි. එතකොට ආපහු ලොග් වෙන්න තව විනාඩි 10කින්. ABC කෝණය සමානයි LMN. හරිද? ඒක තේරෙනවද? ABC කෝණය සමානයි LMN කෝණය. මොකක්ද හේතුව? AVN LM සමාන්තර රේඛා දෙකක් නිසා ඒ දෙක අතර තියෙන F වැඩේ කෝණය. ඒක හරිද? ඊට පස්සේ තියෙනවා හරි. LNN AC සමාන්තර රේඛා දෙක නිසා LNB කෝණය. කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. මේ කෝණය සමාන වෙනවා මේ කෝණයට. මේ කෝණය සමානයි මේ කෝණයට. ඒක හරිද? එතකොට මේක මොන අවස්ථාවකටද අංග සම වෙන්නේ? මොන අවස්ථාවේදී අංග සම වෙන්නේ? මොනවද තියෙන අපිට? සමාන ඒවා? කෝණ දෙකයි පාදය. ඒතර අපි කියන්නේ කෝකෝපා. හරිද? මේක පාකෝපා අවස්ථාවේ අංග සම වෙන්න අපි වෙන පාදයක් සමානයි කියලා දන්නේ නැහැ.
මොකද L එක තව උඩ තියෙන්නත් පුළුවන්. මේ ඇඳලා තියෙන හැටි නිකන් සමානයි කියලා පේනවා. හැබැයි මේක ඇඳලා තිබ්බ හිතන්නකො මෙතනින් මේ රේඛාවක් ඇඳලා මේක සමාන්තරයි මේක කියලා තිබ්බොත් අපි දන්නවා මේ දෙක සමාන්තරයි කියලා තිබ්බොත් ඔයගොල්ලන් ඉගෙනගෙන ඇති සමාන්තර රේඛා දෙකක් අතර තියෙන ත්‍රිකෝණ වල උස සමානයි කියන්නේ. එතකොට මේක අපිට ගන්න පුළුවන් AB දුරයි LM දුරයි සමානයි කියලා. හැබැයි අපිට එහෙම දත්තයක් දීලා නැහැනේ. ඒක නිසා අපිට උස ගැන කියන්න බෑ. හැබැයි කෝණ ගැන අනිවාර්යයෙන්ම දන්නවා අපිට. F හැඩේ කෝණ ඒක දන්නවා. ඒක නිසා ඒක අංග සමෙන්නේ කෝපාවස්ථාවයි. ඊළඟ එක මේකේ ත්‍රිකෝණ අංග සමය. නම් මොකද්ද අංග සමයි. හේතුව? මොන යටතේද? ඔව්. මෙතනදී AB BC සමානයි. AD DC සමානයි කියලා දීලා තියෙනවා. BD කියන්නේ පොදු පාදය. ඒකෙන්ද පාපා අවස්ථාවේ අංග සමයි. ඊළඟ එක. මේක සමානද? අංග සමද? අංග සම නොවේ. අංග සම වේද කිව්වේ නොවේද කිව්වේ? නොවේ. නොවේ. ඇයි නොවේ කියන්නේ? වෙන මේක අංග සම වෙනවා නම් මොන අවස්ථාවකටද අංග සම වෙන්නේ? මේක අංග සම වෙනවා. කර්ණපා. ඔව් මේක කර්ණපා. මේ ඍජු කෝණ ත්‍රිකෝණයක්. කොටුවක් ගහලා තියෙන ඍජු කෝණය. ඒකේ කර්ණයකෝ මේ ඉරි කැලි දෙකක් ගහලා තියෙන. LN LMN ත්‍රිකෝණය LN කියන්නේ කර්ණය. NUT ත්‍රිකෝණය NT කියන්නේ කර්ණය. ඒ දෙක සමානයි කියලා තිබෙලා තියෙනවා. ඊට අමතරව ඕනම පාදයක් තියෙනවා. NU පාදය LM පාදයට සමානයි. ඒකින්ද මේක කර්ණපා අවස්ථාව යටතේ අංග සමයි. අපිට පාකෝපා අවස්ථාවක යටතේ කියන්න බෑ. මොකද අපි දන්නේ MLN කෝණය ඇත්තටම සමාන කෝණයක් තියෙනවද කියලා. කර්ණපා අවස්ථාව යටතේ තමයි මේක අංග සම වෙලා තියෙන්නේ. ඊළඟ එක. මේ ත්‍රිකෝණ දෙක අංග සමද? අංග සමයි. අංග සමන මොකද්ද? මේ මොන තත්ත්වයටද? පාකෝපා. ඔව්. මේක පාකෝපාය අවස්ථාව යටතේ අංග සම. හැබැයි අපි දන්නා ඍජු කෝණ ත්‍රිකෝණයක පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. එතකොට අපිට XZ වල වැලියු එක එනවා. ඒක සමාන වෙනවා අනිවාර්යයෙන්ම LN වැලියු එක. මොකද 5 යටයිනේ පාද දෙක අනිත් පාද දෙක. එතකොට මේක එක විදිහකට කියන්න පුළුවන් කර්ණපා අවස්ථාව යටතේ අංග සමයි කියලා. හැබැයි ඒක අපි මොකක් හරි ගණන් කරලානේ අපි අර දෙක හොයාගත්තේ. තියෙන දත්තත් එක ගත්තොත් 5යි 8යි පාද දෙක සමානයි. ඒකේ අන්තර්ගත කෝණය සමාන නිසා මේක පාකෝපා අවස්ථාව යටතේ අංග සමයි. හරි. ඊළඟ එක. අංග සමයි. මොකද අවස්ථාව? අංග සමය නම් අවස්ථාව කියනවා. මොන අවස්ථාවද කියන්නේ? වෙන්නේ ඔව් මේක අංග සම වෙන්නේ නැහැ. අංග සමයි මේකේ කෝණ දෙකක් තියෙනවා සමාන. මොකක්ද ඒ කෝණ දෙක සමාන? ප්‍රතිමුඛ කෝණ. ඔව් මොකක්ද ඒ කෝණ දෙක? අකුරු වලින් කිව්වොත් ACB කෝණයයි ECD කෝණය. ඔව්.
හැබැයි පාකෝපා එතකොට පාද දෙකක් සමානයි තියෙනවා කෝණයක් තියෙනවා. පාකෝපා අවස්ථාවේ අපිට අංග සම කියන්න නම් කෝණය මොකක්ද වෙන්න ඕනේ? පාද දෙක මැද අන්තර්ගත කෝණය වෙන්න ඕනේ. අන්තර්ගත කෝණයක් නෙමෙයි. ඒක නිසා අපි මේකට අංග සම කියන්න බෑ. හැබැයි මේකේ පාද දෙකේ කෝණය සමානයි. හැබැයි අන්තර්ගත කෝණය නෙමෙයි සමාන. මේවා සමාන්තර රේඛා හරි මොන හරි විදිහට ලකුණු කරලා තිබ්බනම් අපිට වෙනස් උත්තරයකට යන්න තිබ්බා. හැබැයි මේ තියෙන දත්තත් එක්ක මේක කියන්න බෑ. ඊළඟ එක. මේක අංග සමද? ඔව්. මොකක්ද අවස්ථාව? පාපා පා. Okay. AB පාදයේ සමාන AD කියලා දීලා තියෙනවා. AC පාපාකෝ පාකෝ. Okay. එතකොට පාද දෙක AB AD සමානයි. AC පොදු පාදේ. ඒක දත්ත. ඊට අමතර කෝණයක් කොහොමද හොයාගත්තේ අපි? අර අතර කෝණය BAC කෝණය සමානයි CAD. ඒක කොහොමද දැනගත්තේ? වෙනස් වෙන්නත් පුළුවන්. අපි හිතමු C ඉර ඇඳලා තිබ්බොත් මෙහෙම අඳින්නත් පුළුවන්. මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ E එක තව පොඩ්ඩක් මෙහෙට ගත්තොත් අපිට කිසිම දත්තයක් නැහැ කෝණය සමානයි කියලා කියන්නේ. ඒකින්ද අපිට මේක අංග සමය කියන දත්තයක් අඩුයි. පාද දෙකක් විතරයි තියෙන්නේ. ඒක තේරුණාද? ඔව් සර්